ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ සුබ දවසක් වේ ඔබ සියලු දෙනාටම අපි මේ සම්බන්ධ වෙන්නේ අපේ පාසලේ දරුවන්ගේ සිංහල පන්තියත් සමගයි එම පන්තිය සමග සම්බන්ධ වෙමින් සිටින ඔබ සියලු දෙනාම බොහොම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා අපි අද දවසේදී විශේෂයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා අපේ සාහිත්‍ය සංග්‍රහය පෙළ පොතේ 9 වෙනි පාඩම උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව පාඩම අපි අද විශේෂයෙන්ම කතා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ පාඩමට අදාළ හැඳින්වීම. ඉතින් ඒ නිසාම මම බලාපොරොත්තු වෙන ඔයාලා සියලු දෙනාම ඒ පාඩමට අදාළ ඒ පිටුව පෙරලගෙන පිටු අංකය 79 විය යුතුයි. ඒ පිටුව පෙරලගෙන ඒ හැඳින්වීමට අපි දැන් සම්බන්ධ වෙමු. ඒ හැඳින්වීම පැහැදිලි කරගන්නට. බලන්න පාඩමේ නම උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව. විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මෙතන ධර්මසේන හිමි දඹදෙනි අවදිය කියලා. විශේෂයෙන්ම මෙන්න මේ කියන කරුණු කාරණා ඔයාලා දැනගත යුතුයි. ඒ තමයි පාඩම් කරගත යුතුයි. මේ හැඳින්වීමට අදාළව හැඳින්වීමෙහි ඇතුළත් වන විශේෂ වැදගත් කරුණු විශේෂයෙන්ම පැන්සලකින් හරි ඉරිගහලා ඒ දේවල් ඔබ විසින් මතක තබා ගත යුතුයි. මොකද සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට ඔබෙන් අනිවාර්යයෙන්ම මේ හැඳින්වීමට අදාළව ඔබෙන් ප්‍රශ්න විමසනවා. ඒ නිසා ඊට සුදුසු පිළිතුරු ඔබ ලබා දෙන්නට දැනගෙන සිටිය යුතුයි. ඒ නිසා මෙහි මෙම හැඳින්වීමේ කතා වෙන මේ විශේෂ වැදගත් කරුණු සියල්ල ඔබ සටහන් කරගන්න සලකුණු කරගන්න කියලා ඉල්ලීමකුත් කරනවා. දඹදෙනි රාජධානියේ දෙවන පැරකුම් රජු දවස රචනා වූ ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්ම රත්නාවලිය හැඳින්වේ. පළවෙනියෙන් අපට සලකුණු කරගන්නට පුළුවන් මෙන්න මේ දඹදෙනි සාහිත්‍ය අවධිය එහෙම නැත්නම් දඹදෙනි රාජධානිය දඹදෙනි සාහිත්‍ය අවධිය ඒ වගේම දෙවන පැරකුම් රජු දවස ඒ කියන්නේ දෙවන පරාක්‍රම බාහු රජු දවස විභාගයට සමහර විට අහන්නට පුළුවන් මේ සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම කෘතිය රචනා වූයේ කුමන රජු දවසද කියලා. එතකොට සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම කෘතිය රචනා වෙන්නේ දඹදෙනි සාහිත්‍ය අවධියේ දෙවන පැරකුම් රජු දවස එහෙම නැත්නම් දෙවන පරාක්‍රම බාහු රජු දවස. දෙවන පරාක්‍රම බාහු රජු දවස රචනා වූ ග්‍රන්ථයක් ලෙසින් සද්ධර්ම රත්නාවලිය හැඳින්වේ. ඔන්න මූලික ටික ඔන්න ඔය කියන ටික. පැහැදිලිද? ඒ වගේම මෙහි කතුවරයා කවුරුන්ද යන වග අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතුයි. බලන්න කෘතිය අවසානයේ කර්තෘ සංදර්ශන ගාථාවෙහි සද්ධර්මයේහි ස්ථිර පැවැත්ම කැමැති වන ධර්මසේන නාහිමියෝ උතුම් සද්ධර්ම රත්නාවලිය ලියූහ යනුවෙන් දැක්වෙනවා. හැබැයි මේ කෘතිය අවසානයේ සඳහන් වෙන කර්තෘ සංදර්ශන ගාථාව එහෙම නැත්නම් කතුවරයා කවුරුන්ද යන වග ඉදිරිපත් කරන ගාථාව ඇතුළත් වෙලා තියෙන පාලි භාෂාවෙන් ගාථා කිහිපයක් ඇතුළත් වෙනවා ග්‍රන්ථයේ අවසානයේට. එතකොට මේ ග්‍රන්ථයේ අවසානයේට ඇතුළත් වෙන මෙන්න මේ කියන මේ කර්තෘවරයා කවුරුන්ද යන වගේ ඉදිරිපත් කරන ගාථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලින් කියලා. එහෙනම් ධම්මසේන යතිස්සරෝ ආකාසි පවරං ඒතං සද්ධර්ම රත්නාවලින් කියලා සඳහන් වෙන මෙන්න මේ පාඩය තමයි මේ පාඩය ඔබට සිංහලයට මෙතන දීලා තියෙනවා. සද්ධර්මයේහි ස්ථිර පැවැත්ම කැමැති වෙන ධර්මසේන හිමියෝ ධර්මසේන නම් නාහිමියෝ උතුම් සද්ධර්ම රත්නාවලිය ලියුහ කියන කොටස සිංහලයට ඔබට දීලා තියෙනවා. එතකොට ධම්මසේන යතිස්සරෝ කියලා කියන්නේ ධර්මසේන නම් වූ හිමියන් යතිවරයාණන් වහන්සේ මෙම සද්ධර්ම රත්නාවලිය ලියූ බව තමයි පැහැදිලිවම සද්ධර්ම රත්නාවලිය කෘතිය අවසානයේ සඳහන් වෙන්නේ. සද්ධර්ම රත්නාවලිය රචනා කිරීමෙහි කතුවරයාගේ අරමුණ ග්‍රන්ථ ආරම්භයේහි ඉතා නිර්වුල්ව ප්‍රකාශ වේ. ඕනෑම කතුවරයෙක් තමන්ගේ කෘතිය රචනා කිරීමේ යම් අරමුණක් වේ නම් මෙය සඳහන් කිරීම එකල පැවති සිරිතක්. ඔබට මතක ඇති ගුරුළුගෝමි පඬිවරයා අමාවතුර කෘතිය රචනා කරන කොටත් එහි මූලාරම්භයේ සඳහන් කරනවා නොවියත් හුදී ජනන් සඳහා සිය බැසින් සැකෙවින් මා විසින් දක්වනු ලැබේ කියලා. අන්නේ හා සමානවම මේ සද්ධර්ම රත්නාවලිය රචනා කරන ධර්මසේන නාහිමිපාණන් වහන්සේ සද්ධර්ම රත්නාවලිය ග්‍රන්ථය ආරම්භ වන පළමු පිටුවේ පමණ සඳහන් වෙනවා මෙන්න මේ කියන කොටස සඳහන් කරලා තියෙනවා. අපි ඒ ගැන බලමු. ඒ වගේම විශේෂයෙන්ම ඔබ
නැවත නැවතත් කටපාඩමින් දත යුතු දේ තමයි දැනගත යුතු දේ තමයි දඹදෙණි සාහිත්‍ය අවධිය දෙවන පරාක්‍රම බාහු රජු දවස ධර්මසේන නාහිමිපාණන් වහන්සේ විසින් සද්ධර්ම රත්නාවලිය රචනා කෙරෙනවා. ඒ වගේම තවත් විශේෂ වැදගත් කරුණක් තව ඉදිරියට කතා කරනවා. ඒ තමයි මේ සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා කරන්නට පාදක කරගත්ත ග්‍රන්ථය කුමක්ද යන වග එයත් අනිවාර්යයෙන්ම ඔබ කටපාඩමින් දත යුතුයි. බලන්න මෙතන කියනවා කතුවරයාගේ අරමුණ මේ ග්‍රන්ථය ආරම්භයේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාදා ගනිත් නම් එසේ වූ පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. යම් කෙනෙක් ඥාණය අඩු වුණත් ඥාණයෙන් අඩු වුණත් සමහරක් වෙලාවට අකුරු ශාස්ත්‍රයේ දන්නේ නැති වුණත් කියවීමේ හැකියාව ලිවීමේ හැකියාව නොතිබුණත් අහලා දෙයක් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවනේ. ඒ නිසාම යම් කෙනෙක් නුවණ මද වුවත් කුසල ඡන්දය ඇතිව ඒ කියන්නේ පින් කුසල් කිරීමේ කැමැත්ත ඡන්දය කියලා කියන්නේ කැමැත්ත ඇතිව ධර්මාභියෝගයට උපදෙස් ලදින් ධර්මයේ හැසිරෙන්නට උපදෙස් ලැබිලා ධර්ම කරුණු දැන ගැනීමට උපදෙස් ලැබිලා ධර්මයේ හැසිරෙන්නට උපදෙස් ලැබිලා බණ දහම් දැනගෙන පින්කම හැසිර පින්කම් වල හැසිරීලා පින්කම් වල යෙදිලා නිවන් සාදා ගනිත් නම් නිර්වාණය අත්පත් කර ගන්නවා නම් උතුම් වූ නිවන ලබා ගන්නවා නම් උතුම් වූ නිවනටපත් වෙනවා නම් එසේ වූ පුරුෂයන්ට මෙතන පුරුෂයන් කියලා කියන්නේ පුද්ගලයන් නැත්තම් පිරිමි අයට විතරක් නෙමෙයි එසේ වූ පුරුෂයන්ට කියලා කියන්නේ එසේ වූ පුද්ගලයන්ට වැඩ සඳහා කියලා කියන්නේ ප්‍රයෝජනවත් වීම පිණිස ප්‍රයෝජනයක් සඳහා සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ කියලායි කියන්නේ. ප්‍රබන්ධයක් කියලා කියන්නේ මනවින් ගොතන ලද කෘතියක් ප්‍රබන්ධයක් කරම්හ. යම් කෙනෙක් නුවණින් අඩු වුණත් පින් කුසල් කිරීමේ කැමැත්ත ඇතිව කුසල ක්‍රියාවල යෙදීමේ කැමැත්ත ඇතිව ධර්මයේ හැසිරීමට උපදෙස් ලැබිලා බණ දහම් දැනගෙන පින්කම් වල හැසිරීලා නිර්වාණය සාදා ගන්නවා නම් නිර්වාණය අත්පත් කර ගන්නවා නම් එසේ වූ පුද්ගලයන්ට ප්‍රයෝජනයක් පිණිස සද්ධර්ම රත්නාවලිය නම් වූ ප්‍රබන්ධයක් කරම්හ. සද්ධර්ම රත්නාවලිය නම් වූ ඒ ධර්ම ග්‍රන්ථය මා සතුවත් පවතිනවා. අපි පොඩ්ඩක් එක බලලා ඉමු. සද්ධර්ම රත්නාවලිය නම් වූ එම ධර්ම ග්‍රන්ථය සද්ධර්ම රත්නාවලිය මංගාව තියෙන සංස්කරණය ගෞරවනීය කිරියල්ලේ ඥානවිමල ස්වාමිපාදයන්න් වහන්සේගේ සංස්කරණයයි මංගාව තියෙන්නේ සද්ධර්ම රත්නාවලිය කෘතිය සද්ධර්ම රත්නාවලිය. එතකොට මෙන්න මේ සද්ධර්ම රත්නාවලිය කෘතියේ මූලාරම්භයේ තමයි ඔය කියන ඔය කොටස ඇතුළත් වෙලා තියෙන්නේ. මූලාරම්භයේ කියන්නේ දෙවැනි පිටුවේ හරිද? දෙවැනි පිටුවේ සඳහන් වෙනවා. එතකොට මේ සද්ධර්ම රත්නාවලිය ප්‍රමාණයෙන් තරමක් විශාල කෘතියක්. ප්‍රමාණයෙන් සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම උතුම් ධර්ම ග්‍රන්ථය. හරිද? හොඳයි. ඊට පස්සේ අපි නැවත අපේ සටහනට යමු වෙමු. පූර්විකාවේ දැක්වෙන මේ සඳහනට අනුව සද්ධර්ම රත්නාවලිය රචනා කොට ඇත්තේ සාමාන්‍ය පොදු ජනතාව අරමුණු කොටගෙන බව පැහැදිලි වේ. දැන් යම්කිසි කෘතියක් පිළිබඳව අපි වටහා ගනිද්දී අවබෝධ කර ගනිද්දී එම සාහිත්‍ය කෘතිය රචනා වෙච්ච යුගය පිළිබඳවත් අපේ අවධානය යොමු වෙන්නට අවශ්‍යයි. මේ සද්ධර්ම රත්නාවලිය කෘතිය රචනා වෙන්නේ දඹදෙණි සාහිත්‍ය අවධියේ වග මේ ටිකකට කලින් මම කිව්වා. දඹදෙණි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ දඹදෙණි රාජධානි සමය අනුරාධපුර යුගයෙන් පසුව පොළොන්නරු රාජධානි සමය පොළොන්නරු රාජධානි සමයෙන් පස්සේ දඹදෙණි රාජධානි සමය අදින් අවුරුදු 800කට පමණ පෙර. හැබැයි මේ
දඹදිනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ එක්තරා විදිහකින් කෘෂිකර්මාන්තය බහුලව පැවතුණු කෘෂිකර්මාන්තයේ බහුලව යෙදුණු යුගයක් හැටියට සලකන්නට පුළුවන්. ඒ වගේම දඹදිනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ අර පොළොන්නරු සාහිත්‍ය අවධියෙන් අනතුරුව අපේ මේ සිංහල භාෂාව එක්තරා විදිහකින් පාලි සංස්කෘත කියන මේ භාෂා දෙකෙහිම බලපෑම ලැබුණයින් පස්සේ එළඹිච්ච යුගයක් තමයි ඒ කියන්නේ බලපෑම ඇති වෙන්නට පටන් අරගෙන ඊට පසුව එළඹුණු යුගයක් තමයි මෙන්න මේ දඹදිනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ. මොකද පොළොන්නරු සාහිත්‍ය අවධියේදී අපේ සිංහල භාෂාවට විශේෂයෙන්ම සංස්කෘත බලපෑම අනිවාර්යයෙන්ම ලැබුණා. එතකොට දඹදිනි සාහිත්‍ය අවධිය කියලා කියන්නේ ওই කාලේ වෙනකොට අර භාෂාව යම් මට්ටමකට සංකීර්ණ භාවයකට පත් වෙමින් පැවති යුගයක්. එතකොට සද්ධර්ම රත්නාවලියේ කෘතිය රචනා කරන දඹදිනි සාහිත්‍ය අවධියේදී හිටපු බහුතරයක් ජනතාව කුඹුරු ගොවිතැන් කටයුතු වල යෙදුණු කෘෂිකාර්මික දිවි පෙවතක් ගත කරපු ජනතාවක්. එතකොට මේ මිනිස්සුන් එක්තරා විදිහකින් අහිංසකයි. ඒ වගේ මේ මිනිස්සුන්ට සමහරක් වෙලාවට නෙමෙයි මේ මිනිස්සුන්ට මේ විශේෂයෙන්ම අකුරු ශාස්ත්‍රය එහෙම නැත්නම් කියවීමට ලිවීමට ඇති හැකියාව ඉතා අවමයි. ඉතින් ඒ බඳු යුගයක මේ සද්ධර්ම රත්නාවලිය කෘතිය අනිවාර්යයෙන්ම රචනා වෙන්නේ අසා රස විඳින්නට. ඒ කියන්නේ අසා රස විඳීම විතරක් නෙවෙයි මේකේ අරමුණ වෙන්නේ මේ සියලු ධර්ම කරුණු සියලු ධර්මය ශ්‍රවණය කරලා එම ශ්‍රවණය කරපු ඒ ධර්ම කරුණු කාරණා සිත්ති පිහිටුවාගෙන ඒ අනුව පින් කුසල් වල යෙදිලා කුසල ක්‍රියාවල යෙදිලා පින්කම් වල හැසිරීලා අවසානයේදී නිවන් අත්පත් කර ගැනීමේ අරමුණෙන් තමයි ධර්මසේන හාමුදුරුවෝ මෙම සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම කෘතිය රචනා කරන්නේ. පැහැදිලිද? සද්ධර්ම රත්නාවලිය ලියා ඇත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්මපදට්ට කතාව ඇසුරෙන්. සද්ධර්ම රත්නාවලිය රචනා වෙන්නේ බුද්ධඝෝෂ හිමියන්ගේ ධම්මපදට්ට කතාව ඇසුරෙන්. හරිද? දැන් මේ මොකද්ද? ඒක පැහැදිලි කරගනිමුකෝ. ඒ තමයි නැවත පොඩ්ඩක් මම ඔබේ මතකයේ අවදි කරවනවා මේ පිළිබඳව අපි යම් මට්ටමකින් සතරකන් මන්ත්‍රණයේ පාඩමේදීත් අපි කතා කළා. අනුරාධපුර යුගයේ මහානාම රජු දවස ලක්දිවට වැඩම කරනවා අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන්. එහෙම තමයි සාමාන්‍යයෙන් සඳහන් වෙන්නේ. එතකොට මේ අනුරාධපුර යුගයේ වැඩම කරපු ලක්දිවට වැඩම කරපු ඉන්දියාවේ සිට ලංකාවට වැඩම කරපු මේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් තනිවම වැඩ මේ ලංකාවට වැඩම කළා කියලා හිතන්නට බෑ. යම් භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් සමග සමහරක් විට වැඩම කරන්නට ඇති. එතකොට මේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරනු ලබනවා ජාතකට්ට කතා සහ ධම්මපදට්ට කතා. එතකොට දැන් අපි මෙතන කතා කරන්නේ මෙන්න මේ සද්ධර්ම රත්නාවලිය නම් වූ මේ කෘතියට පාදක කරගන්නේ මෙන්න මේ අටුවාචාරී බුද්ධඝෝෂ හිමියන් විසින් අනුරාධපුර යුගයේදී රචනා කරන ලද ධම්මපදට්ට කතා. ධම්මපදට්ට කතා අනුරාධපුර යුගයේදී බුද්ධඝෝෂ හිමියන් විසින් සංග්‍රහ කරන ලද ධම්මපදට්ට කතා. එතකොට මෙන්න මේ කියන අනුරාධපුර යුගයේ රචනා වෙන ධම්මපදට්ට කතා පාදක කරගෙන තමයි දඹදිනි සාහිත්‍ය අවධියේ ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම ග්‍රන්ථය රචනා කරන්නේ. පැහැදිලිද? ඊළඟට මේ ධම්මපදට්ට කතාව කියන්නේ මොකක්ද? ධම්මපදට්ට කතාව යනු ධම්මපද නම් ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයයි. මෙන්න පැහැදිලි කරනවා මොකද්ද මේ ධම්මපදට්ට කතාව කියලා කියන්නේ? ධම්මපදට්ට කතාව කියලා කියන්නේ ධම්මපදයේ නම් වූ පාලි ගාථා සංග්‍රහයට ලියන ලද පාලි අටුවා ග්‍රන්ථයයි. ඒක අපි පොඩ්ඩක් පැහැදිලි කරගනිමු. ඒ තමයි බුදුරජාණන් වහන්සේ 45 වසක් ධර්මයේ දේශනා කරමින් වැඩ වාසය කරනවා. එතකොට මේ 45 වසක් කියලා කියන්නේ අවුරුදු 45ක්. එතකොට උන්වහන්සේගේ ධර්ම දූත සේවය උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා අවුරුදු 45ක් පුරා. එතකොට උන්වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ සිදුවීම් පාදක කරගෙන විවිධ කරුණු මුල් කරගෙන උන්වහන්සේ විසින් විවිධාකාර වූ ධර්ම කරුණු දේශනා කරලා තියෙනවා. අන්න ඒ ධර්ම කරුණු
පසු කාලීනව ධම්මපදයේ නමින් සංග්‍රහ වෙනවා. ධම්මපදයේ නමින් සංග්‍රහ වෙනවා ගාථා 423ක්. ගාථා 423ක්. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන ලද කියන්නේ ධර්ම කරුණු කවියට නැගෙනවා. මතක තබා ගැනීමේ පහසුව සඳහා කවියට නැගෙනවා. දැන් පාලියෙන් රචනා වෙන කවි වලට අපි කියනවා ගාථා කියලා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද විශේෂිත ධර්ම කරුණු පසුකාලීනව කවියට නැගෙනවා. ගාථා 423ක් සංග්‍රහ වෙනවා පොතක් හැටියට, ග්‍රන්ථයක් හැටියට ධම්මපදය. එහෙම නැත්නම් පාලි ධම්මපදය. පැහැදිලිද? පාලි ධම්මපදය. මේ තියෙන්නේ මංගාව තියෙන පිටපතක් පාලි ධම්මපදය. ත්‍රයි භාෂා ධම්මපදයක් තමයි මංගාව මේ පිටපත පවතින්නේ. පාලි ධම්මපදය. එතකොට පාලි භාෂාවෙන් මේ ධම්මපදය සංග්‍රහ වෙනවා ගාථා 423ක්. ගාථා 423ක්. එතකොට මෙන්න මේ කියන පාලි ධම්මපදයට ලියවුණු අට කතාව, එහෙම නැත්නම් අටුවා කතාව තමයි, අටුවා කතා සංග්‍රහය තමයි මෙන්න මේ ධම්මපදට්ට කතා කියලා කියන්නේ. ධම්මපද අට කතා, ධම්මපද අට කතා. ඒ කියන්නේ මේ කියන ගාථා 423, එහෙම නැත්නම් මේ පාලි ධම්මපදයේ තියෙන මේ ගාථා බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරපු ඒ අවස්ථා පිළිබඳව බොහොම කෙටියෙන් හඳුන්වා දීමක් කරලා තිනවා මෙන්න මේ ධම්මපදට්ට කතාවේ. ඒ කියන්නේ මොකද්ද ගාථාව? මෙන්න මේ ගාථාවට පාදක වෙච්ච කතාව මෙන්න මේකයි, මෙන්න මෙහෙමයි කියලා බොහොම කෙටියෙන් මේ අටුවා කතාවේ සඳහන් වෙනවා. පැහැදිලි කරගන්න. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු පාලි ධම්මපදයේ හැටියට ගාථා සංග්‍රහයක් හැටියට පසු කාලීනව සංග්‍රහ වෙනවා. එතකොට එම පාලි ධම්මපදය පාලි ධම්මපදයට රචනා වෙනවා ධම්මපදට්ට කතා. එහෙම නැත්නම් ධම්මපද අට කතා. එහෙම නැත්නම් ධම්මපද අටුවා කතා. මේ ධම්මපද අටුවා කතාවේ තියෙන විශේෂත්වය තමයි මේ එක් ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ඒ අවස්ථාව, සිදුවීම, හේතුව මෙන්න මේ පිළිබඳව යම් හඳුන්වා දීමක් කරලා තිනවා මෙන්න මේ ධම්මපදට්ට කතාවේ. එතන මෙන්න මේ කියන ධම්මපදට්ට කතාව පාදක කරගෙන තමයි ධර්මසේන හිමියන් විසින් සද්ධර්ම රත්නාවලිය නම් වූ ධර්ම ග්‍රන්ථය රචනා කරන්නේ. සද්ධර්ම රත්නාවලිය නම් වූ ධර්ම ග්‍රන්ථය රචනා කරන්නේ. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි ධර්මසේන හාමුදුරුවෝ, ධර්මසේන නාහිමියන් මේ බුද්ධඝෝෂ හිමියන් විසින් රචනා කරපු ධම්මපදට්ට කතාවේ තියෙන කතාවන් අරගෙන ඒ කතාන්දර හැටියට සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියෙනවා. ඒ කතාන්දර හැටියට බොහොම සවිස්තරාත්මකව ඒ කතා ප්‍රබන්ධ කිරීමක් කරලා තියෙනවා. අන්නේ හේතුව නිසා තමයි ප්‍රබන්ධයක් කරම්හ කියලා මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. හරිද? මේක කතාන්දර හැටියට ගොඩනගලා තියෙනවා. සිත් ගන්නාසුළු කතාන්දර හැටියට. අපි නැවත අවධානය යොමු කරමුකෝ අපි මේ කතා කරන තැනට. එම අටුවා ග්‍රන්ථයේහි එක් ගාථාවට නිදාන වූ කතා වස්තුන් දක්වා ඇත. එම අටුවා ග්‍රන්ථයේහි එක් ගාථාවට නිදාන වූ කතා වස්තුන් දක්වලා තියෙනවා. ඒ කියන්නේ ධම්මපදට්ට කතාව. එහෙම නැත්නම් ධම්මපද අටුවා කතාවේ ඒ එක ගාථාවට මූලික වෙච්ච, නිදාන වෙච්ච කතා වස්තුන් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර සද්ධර්ම රත්නාවලිය රචනා කිරීම සඳහා ධම්මපදට්ට කතාව පරිහරණය කළ ආකාරයද ධර්මසේන හිමියෝ තම ග්‍රන්ථයේහි දක්වති. ධර්මසේන හිමියෝ තම ග්‍රන්ථයේහි දක්වනවා මෙන්න මේ දෙවැනි පිටුවේහි, සද්ධර්ම රත්නාවලියේ දෙවැනි පිටුවේහි ධර්මසේන හිමියන් විසින් ඉදිරිපත් කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඒ තමයි ඔයගොල්ලන්ගේ ඔය කොටසෙන්ම තමයි පටන් ගන්නෙ. පාලි ක්‍රමය හැර අර්ථ පමණක්ගෙන අප කලා වූ ප්‍රබන්ධයේහි ක්‍රම විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් ඒ නොසලකා පැන්හා කිරි මුසුවත් කිරි පමණක් තෝරා හැරගන්නා හංසයන් මෙන්ද ශාස්ත්‍ර දන්නවුන්ගේ ಜಾති අඩුවත්
උන්ගේ තරම් නොසලකා ශාස්ත්‍ර පමණක් සලකා ශාස්ත්‍ර උගන්වුන් මෙන්ද ප්‍රයෝජන පමණක් සිතා නුවණ නැමැති ඇස්හි මෝහ නැමැති පටලය වැසී අකුසල් මහවලට වැද නිවන් පුරයට ගොසින් තිබූ කුසල් මහවත නොදක්නවුන් සද්ධර්ම රත්නාවලි නැමැති බෙහෙදින් මෝහ නැමැති පටලය නැතිකොට නුවණැස අඳුරු හැර කුසල් මහවතට නිවන් පුරයට සුවයෙන් යා යුතුය. එතකොට බොහොම රූපකාර්ථවත් බස්වහරක් ඉදිරිපත් කරනවා. මේ සියල්ල මම එකිනෙක පැහැදිලි කරන්නට යන්නේ නැහැ. නමුත් අපට මෙතන ඉදිරිපත් කළ තියෙන මෙන්න මේ කොටස ගැන පමණක් අපි අපේ අවධානය යොමු කරමු. ධර්මසේන හිමියන් විශේෂයෙන්ම මෙතන පැහැදිලි කරනවා උන්වහන්සේ විසින් මෙම පාලි ධම්මපදට්ට කතාව කොහොමද පරිහරණය කළේ? මේ සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම ධර්ම ග්‍රන්ථය රචනා කරන්නට ධර්මසේන හිමියන් කොහොමද මේ පාලි ධම්මපදට්ට කතාව පාදක කරගත්තේ කියන එක පැහැදිලි කරලා තියෙනවා මෙන්න මේ කියන ප්‍රකාශයෙන්. තේරුම බලමු. පාලි ක්‍රමය හැර අර්ථය පමණක් ගෙන අප කළා වූ ප්‍රබන්ධයේහි ක්‍රම විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් එය නොසලකා. දැන් මෙන්න මේ කියන පාඩය ධර්මසේන හිමියන් ඉදිරිපත් කරන්නේ දැන් පාලි ක්‍රමය කියලා කියන්නේ අර ධම්මපදට්ට කතාවේ සඳහන් වෙන පිළිවෙල. මේ ධම්මපදට්ට කතාවේ සඳහන් වෙන පිළිවෙල ඒ කියන්නේ ඒ අදාළ ගාථාව ඉදිරිපත් කරලා ඒ ගාථාවට පාදක වෙච්ච සිදුවීම ඒ මොහොත පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ ඒ ගාථාවට පාදක වෙච්ච ඒ මොහොතට අදාළ වෙච්ච සම්පූර්ණ සිදුවීම එක්තරා විදිහකින් බොහොම ඉතා කෙටියෙන් සඳහනක් කිරීමක් කරලා තියෙනවා. ඔන්නෝක තමයි පාලි ක්‍රමය. එතකොට මේ පාලි ක්‍රමය හැර ඒ කියන්නේ මේ ධම්මපදට්ට කතාවේ මෙම කතා වස්තුන් ඉදිරිපත් කිරීමේ ඒ අනුපිළිවෙල එහෙම නැත්නම් ඒ රටාව අතහැරලා ඒ කතාවට පාදක වෙච්ච මූලික හරය මූලික අර්ථය පමණක්ගෙන අන්නේ පාලි ක්‍රමය හැර ධම්මපදට්ට කතාවේ මේ එක් ගාථාවට පාදක වෙච්ච එම සිදුවීම් ඉදිරිපත් කරලා තියෙන පිළිවෙල අතහැරලා ඒ කතාවට පාදක වෙච්ච ගාථාවට පාදක වුණු ඒ මූලික සිදුවීම පමණක් අරගෙන අප කලා වූ ප්‍රබන්ධෙහි කියන්නේ අප විසින් අප කියලා මෙතන අදහස් කරන්නේ ධර්මසේන හිමියන්. ධර්මසේන හිමියන් විසින් කලා වූ ප්‍රබන්ධෙහි මේ නැත්තම් මේ ගොතන ලද මේ කතාවන්හි ක්‍රම විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් ක්‍රම විලංඝනාදී වූ කියලා කියන්නේ ක්‍රමය නේ ප්‍රබන්ධෙහි ක්‍රමය ඒ කියන්නේ පිළිවෙල විලංඝනාදී වූ අඩු වැඩි ඇතත් කියලා කියන්නේ ක්‍රමය ඉක්මවා යෑම. තේරෙනවද? ක්‍රමය ඉක්මවා යෑම විලංඝනාදී කියන්නේ ඒකයි ක්‍රමය ඉක්මවා යෑම. විලංඝනාදී කියන වචනේ තේරුම ඉක්මවා යෑම. එතකොට මෙම ප්‍රබන්ධයේහි ක්‍රමය එහෙම නැත්නම් පිළිවෙල ඉක්මවා යෑමක් අඩු වැඩි වීමක් තිබුණත් ඒක ගැන සලකන්නට එපා කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ දැන් පාලි ධම්මපදට්ට කතාවේ බොහොම සංක්ෂිප්තව තමයි යම්කිසි කතාවකට පාදක වෙච්ච ඒ දේ ඉදිරිපත් කරන්නේ. ගාථාව සහ ඊට අදාළ වෙච්ච සිදුවීම. නමුත් මෙතන මේ ධර්මසේන හාමුදුරුවෝ එහෙම නෙමේ සම්පූර්ණ කතාව මුල සිට අගට ඉදිරිපත් කරනවා. එම ගාථාව බුදුරජාන් වහන්සේ විසින් දේශනා කරන්නට හේතු වෙච්ච සිදුවීමට අදාළ සමස්ත කතාව ධර්මසේන හාමුදුරුවෝ මුල සිට අග දක්වා ඉදිරිපත් කරනවා. ඒතර ඒ නිසාම ධර්මසේන හිමියන් කියනවා අර ධම්මපදට්ට කතාවේ තියෙන අනුපිළිවෙල මේකේ දකින්නට හම්බ වෙන්නේ නැහැ. අපි ගන්නේ මේ ගාථාවට අදාළ සිදුවීමෙහි මේ මූලික හරය විතරක් අරගෙන අපි මේ කතාව ගොතලා තියෙනවා. එතනදී මේ ක්‍රමය ඉක්මවා යෑම ක්‍රම විලංඝනාදී කියන්නේ ඒකයි ක්‍රමය ඉක්මවා යෑම අඩු වැඩි වීම තියෙන්නට පුළුවන්. ඒ ගැන සලකන්නේ නැතුව මේ ධර්ම කතා ශ්‍රවණය කරලා නිවන් සාදා ගන්නට කියලා තමයි ධර්මසේන හිමියන් ආරාධනා කරන්නේ. පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් අපට නියමිත මේ උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව කියන කතාව හරිද? අපට නියමිත උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුව නම් වූ මේ කතාව ධම්මපදට්ට කතාවේ කොහොමද සඳහන් වෙන්නේ? ධම්මපදට්ට කතාවේ සඳහන් වෙන්නේ මෙන්න මෙහෙම සබ්බ සංයෝජනං චෙත්වා යෝ වේන පරිතස්සති සංඝාදිගම් විසංයුත්තං තමහම් භූමි බ්‍රහ්මණං. ඕක තමයි උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවට අදාළ වෙන ධම්මපදේ නම් වූ ගාථා සංග්‍රහයේ තියෙන නියමිත ගාථාව ඕක. සබ්බ සංයෝජනං කියන ඔන්න ඔය කියන ගාථාව. එතකොට ඔන්න ඔය කියන ගාථාව ධම්මපදට්ට කතාවේ පැහැදිලි කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩවසන කාලයේදී
මෙන්න මේ කියන ගාථාව මෙන්න මේ කියන උග්ගසේන නැමැති පුද්ගලයා අරබයා දේශනා කළා. ඒ වගේම කියනවා ඒ ගාථාව දේශනා කරන්නට හේතු වුණේ අනිකුත් භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා මෙන්න මේ උග්ගසේන හාමුදුරුවෝ අద్භූත දේවල් කියනවා වෙන්න බැරි දේවල් කියනවා අනම්මනම් කියනවා කියලා බුදුරජාණන් වහන්සේට දන්වා සිටිනවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කියන ගාථාව දේශනා කරනවා මාගේ පුත්‍රයන් හා සමාන මේ උග්ගසේනයන්ට කිසිදු බයක් ඇති වෙන්නට හේතුවක් නැහැ. සියලු බැඳීම් අතහැර දමන ලද රාගාදී වූ සියලු කෙලෙසුන් දුරු කරන ලද සැබෑ උත්තමයෙකු හට සැබෑ උත්තමයෙක් හට බ්‍රහ්මණ කියන වචනේ පාවිච්චි කරන්නේ ඒකයි උතුම් පුද්ගලයා කියන අදහස. සැබෑ පුද්ගලයෙකු හට උතුම් පුද්ගලයෙකු හට කිසිදු බයක් නැහැ. ඔන්න ඔය කියන පුංචි කතා කොටස විතරයි මේ ධම්මපදට්ට කතාවේ තියෙන්නේ. ඔන්න ඔය කියන පුංචි කතා කොටස. නමුත් ධර්මසේන හාමුදුරුවෝ ඔන්න ඔය කියන මූලික ඔය කතා හරය න්‍යෂ්ටිය අරගෙන ඒක ලස්සනට කතාන්දරයක් හැටියට අර මුල සිට අග දක්වා ගලා යන පරිදි කතාව ලස්සනට ගොතලා තියෙනවා. පැහැදිලිව කතාව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ධම්මපදට්ට කතාවේ තියෙන්නේ ඔන්න ඔය කියන මූලික ඔන්න ඔය කොටස විතරයි. මං හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා. මේ ප්‍රකාශය අනුව සද්ධර්ම රත්නාවලිය ධම්මපදට්ට කතාවේ පරිවර්තනයක් හෝ අනුවර්තනයක් නොව. පරිවර්තනයකුත් නෙවෙයි අනුවර්තනයකුත් නෙවෙයි. පරිවර්තනයක් කියලා කියන්නේ යම්කිසි භාෂාවක තියෙන යම්කිසි කෘතියක් තව වෙනත් භාෂාවකට පෙරලීමක්. ඒක තමයි සාහිත්‍යයේදී අපි පරිවර්තනය කියලා කියන්නේ. විද්‍යාවේදී පරිවර්තනයේ වෙන අර්ථයක් දක්වනවා වෙන්න පුළුවන්. නමුත් සාහිත්‍ය කෘතියක අපි පරිවර්තනයක් කියලා කියන්නේ යම් භාෂාවක තියෙන කෘතියක් වෙනත් භාෂාවකට පෙරලීමක්. අනුවර්තනය කියලා කියන්නේ යම් භාෂාවක තියෙන කෘතියක් වෙනත් භාෂාවක සංස්කෘතියට ගැලපෙන පරිදි සමහරක් වෙලාවට ඒ පෙරලෙන භාෂාවේ තියෙන යම් විශේෂිත වචන භාවිත කරලා අර එම පෙරලෙන භාෂාවේ රටට සංස්කෘතියට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීම තමයි අනුවර්තනය කියලා කියන්නේ. ඒ කියන්නේ බටහිර රටක කතා පුවතක් සමහරක් වෙලාවට ශ්‍රී ලාංකේය ජනතාවට ඒක ඒ සිංහල භාෂාවට පෙරලෙනකොට අපේ ශ්‍රී ලාංකේය පරිසරයට ගැලපෙන පරිදි ඒ කතාව යම්කිසි විදිහකින් අපේ රටට ගැලපෙන විදිහට සකස් කර ගැනීමක් අන්න අනුවර්තනයක් හැටියට අපිට සලකන්නට පුළුවන්. එතකොට මෙතන එහෙම කතන්දරයක් නැහැ. පරිවර්තනයක්වත් අනුවර්තනයක්වත් නෙවෙයි අර ධම්මපදට්ට කතාවේ තියෙන ඒ ගාථාවලට පාදක වෙච්ච මූලික කතා තේමාවන් අරගෙන කතාන්දර හැටියට කතා වස්තුන් ගොඩනැගීමක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. පැහැදිලිද? එතකොට මෙතන කියන්නේ අන්නේ හේතුව නිසායි එහි ආభాසය ලබා කතුවරයාගේ ස්වාධීන හැකියාව මත රචනා කර ඇති බව පිළිගැනීම වඩා සුදුසුය. ඒකයි මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. පාලි කතා වස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය හඳුන්වන්නේ බණ කතා රීතිය ලෙසින්. මෙන්න මේකත් ඉතාමත් වැදගත්. ඒ නිසා මේකට පොඩ්ඩක් ඕගොල්ලෝ සලකුණක් දාගන්න. ඒ තමයි පාලි කතා වස්තුන් මුල් කොටගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය අපි හඳුන්වනවා බණ කතා රීතිය ලෙස. හරිද? එතකොට මෙන්න මේ සද්ධර්ම රත්නාවලියත් ඒ බඳුම බණ කතා රීතියෙන් රචනා වෙච්ච කෘතියක්. හරිද? බණ කතා රීතියෙන් රචනා වෙච්ච කෘතියක්. පාලි කතා මූලයන් එහෙම නැත්නම් පාලි භාෂාවෙන් රචිත ඔය කතා මූලයන් පාදක කරගෙන සිංහලෙන් කතා ඉදිරිපත් කිරීම. සිංහලෙන් බණ දේශනා කිරීම. එතකොට බණ දහම් ග්‍රන්ථයක් මේක. බණ දහම් කෘතියක්. එතකොට පාලි කතා තේමාවන් පාදක කරගෙන සිංහලෙන් කතා කීමේ ශෛලිය හඳුන්වනවා බණ කතා රීතිය කියලා. බණ කතා රීතියෙන් රචනා වූ සද්ධර්ම රත්නාවලියෙහි කතුවරයාගේ ස්වාධීනත්වයේ ඉස්මතු වී පෙනේ. හරිද? බණ කතා රීතියෙන් රචනා වුණු මෙම සද්ධර්ම රත්නාවලියේ තියෙන එක්තරා විශේෂයක් තමයි ධර්මසේන හිමියන්ගේ ස්වාධීන බව. කොටින්ම අර වෙනත් දෙයක් අනුකරණය කරලා නැහැ. වෙනත් දෙයක් අනුකරණය කරලා නැහැ. අර ධම්මපදට්ට කතාවේ තියෙන කතා
සාරයන් කතා මූලයන් අරගෙන තමන් වහන්සේගේ අභිමතය පරිදි ඒ චරිත නිරූපණය කිරීමක් චරිත ඉදිරිපත් කිරීමක් කරලා තියෙනවා. හරිද? ශ්‍රාවකයා වෙත එම චරිත ගෙන හැරපෑමක් කරලා තියෙනවා. අන්න එතනදී උන්වහන්සේ තමන් වහන්සේටම ආවේනික වූ ශෛලියක් තමන් වහන්සේටම ආවේනික වෙච්ච උදාහරණ උපමා යෙදීමක් අපට දකින්නට ලැබෙනවා. හරිද? ස්වාධීනත්වය කියන්නේ අන්න ඒ හේතුව නිසායි අනුකාරකත්වයෙන් බැහැර වෙලා අනුකරණයෙන් බැහැර වෙලා ධර්මසේන නාහිමිපාණන් වහන්සේටම ආවේනික වූ රටාවක් තමයි අනුගමනය කරලා තියෙන්නේ. කතුවරයාගේ ස්වීයත්වය කියලා කියන්නේ අනුකාරකත්වයෙන් තොර ස්වාධීන බව. නිර්මාණ ශක්තිය, නිර්මාණශීලීත්වය. කතා කලාව, යම් කතාවක් ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරලා තියෙන පිළිවෙල. ජීවිත පරිඥාණය, ජීවිතය පිළිබඳ ඇති පුළුල් අවබෝධය, ජීවිතය පිළිබඳව ඇති පුළුල් දැනුම ආදිය විශේෂයෙන්ම මෙම කෘතියෙන් මතුවී පෙනේ. යොදාගත් භාෂාවද මේ කරුණු තහවුරු කරවන්නට. යොදාගත් භාෂාවත් මේ කරුණු වඩාත් තහවුරු කරන්නට හේතුවක් වෙනවා. ඒකාකාරී භාෂා රටාවකින් තොරයි. දැන් සමහරක් ධර්ම ග්‍රන්ථ පිළිබඳව සලකනකොට ඒ ධර්ම ග්‍රන්ථවල තියෙන භාෂාව එකම තලයක් කරා ගමන් කරන්නේ, එකම තලයකින් ගමන් කරන්නේ. නමුත් ධර්මසේන හිමියන්ගේ තියෙන එක්තරා විදිහක විවිධත්වයක්. අන්න ඒක තමයි උන්වහන්සේගේ භාෂා ශෛලියේ තියෙන විශේෂිතම දේ. ඒ තමයි උන්වහන්සේ විටක පඬිත ප්‍රිය භාෂාව භාවිත කරනවා. මම පැහැදිලි කරන්නම් මොකක්ද කියලා. පඬිත ප්‍රිය භාෂාව භාවිත කරනවා. ඊන අනතුරු උන්වහන්සේ ලෝක ව්‍යවහාරය භාවිත කරනවා. ඒ වගේම ගැමි ව්‍යවහාර භාෂාව භාවිත කරනවා. ඒ කියන්නේ භාෂා මට්ටම් තුනක්. භාෂා මට්ටම් තුනක් සම්මිශ්‍රණය කරමින් උන්වහන්සේ යම් කතා පුවතක් ඉදිරිපත් කරනවා අර විවිධත්වය එහෙම නැත්නම් රසය වැඩි දියුණු කරගන්නට. පඬිත ප්‍රිය භාෂාව කියලා කියන්නේ එක්තරා විදිහකින් සම්භාව්‍ය සිංහල වචන ඇතුළත් වන පාලි සංස්කෘත මිශ්‍රිත භාෂා රටාව. පාලි සංස්කෘත මිශ්‍රිත භාෂා රටාව. වායෝ ධාත්වාදික රූප කලාප විකාරයක් බලවත් න්‍යායයි නොසිතා. ඔන්නෝක පඬිත ප්‍රිය භාෂාව. එනද පඬිත ප්‍රිය භාෂාව. ඊළඟට ලෝක ව්‍යවහාරය. ලෝක ව්‍යවහාරය පිළිබඳව ගත්තොත් අපිට මේකෙම තියෙන දේ ගන්න පුළුවන්. මේ බලන්න. නාටක විද්වත්තු 500 කවුරුද්දෙන් සමසින් රජගහ අනුවර තවුදින් රජ්ජුරුවන්ට සතියක් මුළුල්ලෙහි කෙලිපෑ බොහෝ රත්රන් ලැබෙත්. අතරතුරේ ලබන සංග්‍රහයේ පමණ නැත. සාමාන්‍ය භාෂාව. ලෝක ව්‍යවහාරය කියලා කියන්නේ සාමාන්‍යයෙන් එදිනෙදා භාවිත කරන භාෂාව. පැහැදිලිද? එදිනෙදා භාවිත කරන භාෂාව. එතකොට ඒ සාමාන්‍ය ඒ ලෝක ව්‍යවහාරයේ දිනෙදා සමාජයේ දිනෙදා භාවිතා වන කතාබහ. හරිනේ. මෙතින් උඩාහස සක්මනුත් කෙරෙහි නටයි ගීත් කියයි. ඒ දිනෙදා ව්‍යවහාරය. ඒ වගේම ගැමි භාෂා ව්‍යවහාරය. නේ ගැමි භාෂා ව්‍යවහාරය. අපි ගත්තොත් එහෙම මේ මෙන්න මේ වගේනේ. තොප ගිය මැන හුණ මැන. තොප කුමකුත් නොදන්නා තැනැත්තුන්ගෙන් මටකම් කිම්ද? නේ තොප ගිය මැන හුණ මැන. ගියත් එකයි හිටියත් එකයි. ඔන්න ඔය වගේ. ඒ කියන්නේ භාෂා මට්ටම් තුනකින් භාවිත කරනවා. මම මේකේ මේ කතාබහෙන්ම මේ කතාවෙන්ම ඔබට උදාහරණයක් හැටියට ගත්තේ මේ උදාහරණ හැටියට ගත්තේ ඔබට වඩා පැහැදිලි වෙන්නටයි. එතකොට ධර්මසේන නාහිමිපාණන් වහන්සේ මේ භාෂා මට්ටම් තුනක් භාවිත කරනවා මේ සද්ධර්ම රත්නාවලියේ කෘතිය රචනා කරද්දී. එකක් පඬිත ප්‍රිය භාෂාව, ලෝක ව්‍යවහාරය, ඒ වගේම ගැමි ව්‍යවහාර භාෂාව. තේරුණාද? එතකොට ගැමි ජන ජීවිතය ඇසුරෙන් පමණක් නොව කවි සමයටද අදාළ උපමා පිරුළු භාවිත කිරීමද මේ කතා රසවත් වීමට හේතුවකි. එතකොට ගැමි ජන ජීවිතය ඇසුරෙන් පමණක් නෙවෙයි මෙන්න මේ කවි සමයට අදාළ උපමා පිරුළු භාවිත කිරීම මේ කතා රසවත් වෙන්නට හේතුවක්. දැන් උදාහරණයක් හැටියට අදටත් සමහරක් වෙලාවට අපේ සාමාන්‍ය ජන ව්‍යවහාරයේ පවතින සමහරක් ප්‍රස්තාව පිරුළු මේ සද්ධර්ම රත්නාවලියෙහි පවා අපට දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම මට්ට කුණ්ඩලී කතා වස්තුවේ මට්ට කුණ්ඩලී වස්තුවේ ඇතුළත් වෙනවා බොහෝ පිරුළු. උදාහරණයක් හැටියට අඹ විචාලවුන්ට දෙල් කියන්නාසේ, නියං සායට අඬන ආසක්සේ, තලියෙහි කිඹුලන් දක්නාසේ, ඇස සරහන්නට තොල අඳුන් ගානාසේ, පය බරවායට පිටිකර බෙහෙත් බඳනාසේ,
මේ ආදී වශයෙන් අපට හමු වෙනවා සෑහෙන පිරුළු ප්‍රමාණයක්. මේ සද්ධර්ම රත්නාවලියේ ධර්මසේන හිමියන් භාවිත කරනවා එම යුගයේ තත් යුගයේ කියන්නේ දඹදිව යුගයේ ජනතාවට බොහොම පහසුවෙන් අවබෝධ කරගන්නට හැකිවන පරිදි පිරුළු ගණනාවක් උන්වහන්සේ ඉදිරිපත් කරනවා. දැන් අපිට මේ નિયમિત මේ කතා කොටසෙහි පිරුළු උන්වහන්සේ භාවිතා කරලා තිනවා සාපේක්ෂව අඩුයි. නමුත් ඒ වුණාට වෙනත් කතා වස්තුන් වල අපිට මීට වඩා පිරුළු දකින්නට ලැබෙනවා. අර මං කියපු සමහරක් ඔය දේවල් සමහරක් ඔය පිරුළු අදටත් මේ ප්‍රස්තාව පිරුළු හැටියටත් අපේ පාවිච්චි වෙනවා. හරිද? එතකොට දැන් හොඳම උදාහරණය මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතා පුවත. පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලයේහි හිටපු මුළු ශරීරය පුරාම ගෙඩි හටගත්ත සැරවා ගෙඩි හටගෙන අවසානයේදී එම සැරවා ගෙඩි පිපිරිලා බොහෝම බලවත් අසාධ්‍ය තත්වයට පත්වෙච්ච ස්වාමින් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ සත්කාර කරන උපස්ථාන කරනවා. ගිලාන උපස්ථානයේට ප්‍රධානතම උදාහරණය බුදුරජාණන් වහන්සේ විසින් එම පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට කළ උපස්ථානයයි. එතකොට මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරයේහි ගෙඩි හටගත්ත හැටි මේ ක්‍රමක්‍රමයෙන් මේ ශරීරයේ මේ ගෙඩි හටගෙන මේ බලවත් අසාධ්‍ය තත්වයට පත්වෙච්ච හැටි ධර්මසේන හාමුදුරුවෝ බොහොම මේ ශ්‍රාවකයාට මැවෙන ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා සද්ධර්ම රත්නාවලියේ කෘතියේ. අපි ඒක පොඩ්ඩක් අහලා ඉමු. හතලිස් එක්වෙනි කතා පුවත පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව. ඒකේ දැන් අර ධර්මසේන හිමියන් ජීවිතය පිළිබඳව තිබුණු පුළුල් අවබෝධය උන්වහන්සේට හොඳම උදාහරණයක් මෙන්න මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව උන්වහන්සේ ආරම්භ කරන්නේ ධර්මසේන නාහිමිපාණන් වහන්සේ ආරම්භ කරන්නේ මෙන්න මෙහෙම කියලා. ඒ තමයි තවද ජීවිතය විදුලියක් මෙන් චිරස්ථිතික නොවන නියාවද හවුරුදු අසංඛ්‍යයක් සිටියත් දිය බුබුලක් මෙන් බිඳෙන සුළු නියාවද තනග පිණි බිඳුවක් මෙන් ආයුක්ෂේහි සිඳෙන නියාවද දියෙහි ඇඳි හිරක් මෙන් මැකෙන නියාවද දක්වන්නමෝ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු. ජීවිතය කියලා කියන්නේ චිරස්ථිතික නෑ, සදහටම පවතින්නේ නෑ. විදුලියක් වගේ බොහොම අස්තිරයි. අවුරුදු අසංඛ්‍යයක් සිටියත් ඒ කියන්නේ ගණන් කරන්න බැරි අවුරුදු සංඛ්‍යාවක් ජීවත් වෙලා හිටියත් දිය බුබුලක් මෙන් බිඳෙන සුළු නියාව. දිය බුබුලක් වගේ බිඳී යනවා. තනග පිණි බිඳුවක් මෙන් ආයුක්ෂේහි සිඳෙන නියාව. තනපතක කෙලවර තියෙන පිණි බිඳුවක් වගේ ආයුෂ වින්දනය කලයින් පස්සේ නැති වී යන ස්වභාවය. ඒ වගේම දියෙහි ඇඳි හිරක් මෙන් මැකෙන නියාව. දියෙහි අඳින ලද ඉරක් වගේ මැකෙන නියාව දැක්වීම සඳහා තමයි පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු කියලා කියන්නේ. එතකොට මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුවේ කොහොමද මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරයේහි ක්‍රමයෙන් මේ ගෙඩි හටගත්තේ බලන්න. කල්යෑමකින් ඔබගේ ඇඟ, ඔබගේ කියලා කියන්නේ උන්වහන්සේගේ, ඔබගේ ඇඟ මරණින් මුත් පිළියමින් අසාධ්‍ය. ඒ කියන්නේ මිය ගියොත් මිසක් ප්‍රතිකාර කරලා සුව වෙන්නේ නැති ඊතා බලවත් රෝගයක් ඇති විය. ඊතා බලවත් රෝගයක් ඇති වුණා. කෙසේ ඇති වීදයක් කොහොම ඇති වුණාද කියලා කියනවා නම් හබසා විතර සීන් කස් ඇතිවලා. පසුව මුංසාව, පසුව මෑ ඇටසාව, පසුව ඇඹුලසාව, පසුව බෙල්සාවලා පැසී ගොසින් පැලී සිල්වන්නට වන. සියල් සිරුර වේයන් කෑ පරඬල් පත්මෙන් සිදුරු විසිදුරු විය. හරිද? එතකොට කියනවා හඳනා පොරෝනා සිවුරු පූජා හා ලේයෙන් වැකි පුස්කා ගිය පැණි කැවුම් සේවිය. උන්වහන්සේද කිසි පිහිටක් නැතිව මංච පරායනව වැදහොත් සේක. එතකොට බලන්න මෙතන කියනවා දැන් මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ ශරීරයේහි මේ ගෙඩි ගැට හටගත්තේ කොහොමද? හබසා විතර සීන්කස් ඇතිවලා. පළවෙනියම අබෑට තරම්. මේ අබෑට තරම් පුංචි
නේ බිබිලි ඇති වුණා. පසුව මුංසාව. මුංසාව කියලා කියන්නේ පස්සේ ඒ අබෑට තරම් ඒ බිබිලි මුං ඇට තරම් වුණා. මුං ඇට තරම් වුණා මුළු ශරීරය පුරා. පසුව මෑ ඇටසාව. පසුව මෑ ඇට තරම් ලොකු වුණා. පසුව ඇඹුලසාව. පසුව නෙල්ලි ගෙඩි තරම් ලොකු වුණා. පසුව බෙල්සාව. පසුව බෙලි ගෙඩි තරම් ලොකු වුණා. පැලී ගොසින් අන්තිමට පැසී ගොසින් පැලී සිල්වන්නට වන. ඒ කියන්නේ ඒ ගෙඩි පැහිලා සැරවා පිරිලා ඒ ගෙඩි පැහිලා කහ පාටට වගේ හිල් වෙන්නට පටන් ගත්තා. මුළු ශරීරයේම වේයන් කෑ පරඬල් පතක් මෙන් සිදුරු විසිදුරු විය. මුළු ශරීරයේම වේයෝ කාපු පරඬලා පතක් වගේ අර කෙහෙල් පරඬලාවක් වගේ මේ සිදුරු තුල සිදුරු ඇති වුණා. සිදුරු විසිදුරු විය කියන්නේ ඒක. ඊට පස්සේ අන්තිමට කියනවා මේ බලන්නටවත් බැරි වුණා. දහස් ගණනි දවස් ගණනකින් පසුව ඇටකටු බිඳුණා කියලා කියනවා. හඳනා පොරෝනා සිවුරු පූයා හා ලේයෙන් වැකි. ඒ කියන්නේ ඇඳගෙන ඉන්න පොරෝගෙන ඉන්න සිවුරු අර සැරවා පූයා කියලා කියන්නේ සැරවා සහ ලේ වැකිලා ලේ වලින් පෙඟිලා සැරවා වලිනුයි ලේ වලිනුයි පෙඟිලා පුස්කාපු පැණි කැවුම් වගේ වුණා කියලා කියනවා. එතකොට පුස්කාපු පැණි කැවුම් කියනකොට අර අහගෙන ඉන්න අපිට තේරෙනවානේ මේ තත්වයේ කතරම් බරපතල තත්වයක්ද කියලා. අර ඇඟට අර සිවුරු ඇලිලා ලේ සහ සැරවා මේ ඇවිල්ලා සිවුරු ඇලවිලා ඇඟට අර සිවුරු ගලවන්න උත්සාහ කරනකොට අර හමත් එක්ක මතු පිට සමත් එක්ක ගැලවිලා එනවා. අර පුස්කාපු පැණි කැවුම් වගේ. දැන් කැවුමක් පරණ වෙනකොට තෙල් ගතිය වැඩි වෙනවා. එතකොට පුස්කාපු පැණි කැවුම් ඇලෙනවා. එතකොට මේ ස්වභාවය අපට අහගෙන ඉන්න අපේ මනසට නැගෙනවා මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ මේ රෝගයේ තත්වය කොහොමද කියන එක අපිට මවලා පෙන්නනවා මේ ධර්මසේන හිමියන්. පැහැදිලිද? එතකොට හොඳම උදාහරණේ මෙන්න මේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේගේ වස්තුව. ඒ වගේම තවත් කතා වස්තුන් ගණනාවක උන්වහන්සේ යොදනවා මේ උපමා උදාහරණ යොදනවා. අර මීට පෙර පැරණි විෂය නිර්දේශයේ තිබුණා බක්ත බත්තික නම් සිතානන්ගේ වස්තුව. ඒකේ තියෙනවා කියලා මෙන්න මෙහෙම. කෑරළුන් මහෝත්සාහයෙන් විදගත් ගස් සිදුරු වලින් ගිරවුන් ප්‍රයෝජන විඳුනාසේ. දැන් පන්සල් වත්තේ මේ දිරාගිය පොල් ගස් දකින්නට ලැබෙනවා. ඒතර ඔය පොල් ගස් වල ගිරව් ගිහිල්ලා බෙන සාදන්නේ නැහනේ. ගිරවා කවදාවත් මේ පොල් ගහට කොටලා බෙන හදන්න ගිරවට හැකියාවක් නැහැනේ. මේ කෑරලා කොට්ටෝරුවා වගේ සත්තු මේ දිරාගිය පොල් ගස් වලට කොටලා බෙන හාරනවා. හැබැයි ඒ වල බිත්තර දාන්නේ ගිරව්. ඒකයි උන්වහන්සේ යොදන උපමාවක් තියෙනවා. කෑරළුන් මහෝත්සාහයෙන් විදගත් ගස් සිදුරු වලින් ගිරවුන් ප්‍රයෝජන විඳුනාසේ. ඒ වගේම නැතක් දවසක් දඬුපත් ආදිය සපයාගෙන නැතක් දවසක් ඉදිකල ගයක් විදාපීම කල් නොයවන්නාසේ. බලන්න යොදාගෙන තියෙන උපමා. දඬුපත් සපයාගෙන නැතක් දවසක් ඉදිකල ගයක් විදාපීම කල් නොයවන්නාසේ. දඬුපත් ආදිය සපයාගෙන යම් කාලයක් ගත වෙනවා ගයක් හදන්න. නමුත් ඒ ගෙදරට පදිංචි වෙන්නට මහ ලොකු දවසක් ගත වෙන්නේ නැහැ. ගේ හදන්න කාලයක් ගත වෙනවා. හැබැයි ගෙට පදිංචියට යන්නට විදාපීම කියන්නේ ඒකයි. ගෙට පදිංචියට යන්නට එහෙම කාලයක් ගත වෙන්නේ නැහැ. ඒ වගේ බොහෝම අර සාමාන්‍ය ජනතාවට සමීප උදාහරණ උපමා යෙදීම් අපට දකින්නට ලැබෙනවා මේ ධර්ම කරුණු. ඒ වගේම මේ සිදුවීම් උන්වහන්සේ විසින් පැහැදිලි කරනු ලබද්දී. එතකොට මෙතන කියනවා ඇතැම් විටක කෙටි වැකි භාවිත කරන ධර්මසේන හිමියෝ නේ. ඇතැම් විටක කෙටි වැකි උඩාහස සක්මනුත් කෙරේ නටයි ගීත් කියයි කෙටි වැකි. ඒ වගේම තවත් තැනක දිගු වැකි භාවිත කරති. තව තැනක දිගු වැකි භාවිත කරනවා. කරුණු නිර්වුල්ව අවබෝධ කර ගැනීමට එයි මහත් ප්‍රයෝජනයි. කරුණු නිවැරදිව නිර්වුල්ව අවබෝධ කරගන්නට මොකද අසාරස විඳීමක් නෙතියේ. ධර්මය ශ්‍රවණය කිරීමක් නෙතියේ. එතකොට කරුණු නිර්වුල්ව අවබෝධ කර ගැනීමට එය මහත් ප්‍රයෝජනයක්. වර්ණනාත්මක අවස්ථාවලදී දිගු වැකි භාවිතයට යොමු වූ බවත් කතාවෙහි ජීව ගුණය ආරක්ෂා කිරීම සඳහා ඒ කියන්නේ කතාව වඩා රසවත් කර ගනිමින් කතාව සජීවීව ඉදිරිපත් කරන්නට කතාවේ තියෙන සජීවී බව ඇති කර ගන්නට ඇතැම් කතාවල සංවාදාත්මක භාෂාවක් යොදාගත් බව පෙනේ. අපිට මේ කතාවෙත් අපිට බොහොම
හම්බු වෙනවා ඒ වගේ සංවාදාත්මක භාෂා රටාවක් අනුගමනය කරපු තැනක්. මේ සිටු පුත්‍රයා නෝත් ගීයක් යමක් අනිකකු නොව තමන් අරබයා කියන නියාව දැනලා මේ හැම මා අරබයා කියවුදැයි විචාලෝය. එසේ අනික් කාට කියම්ද තොපම කොට ඇවිදිනා කටයුතු හෙයින් තොපම අරබයා කියමී කීය. තොප නිසා විද්දත් වූවා මදින් නපුරුත් ඇසුව මනාද. පලායෙමි බිනීම් හරවාගත හැක්කැයි සිතා කීය. ඔයිත් තොප ගිය මැන හුණ මැනව. තොප කුමකුත් නොදන්නා තැනැත්තුන්ගෙන් මටකම් කින්දැයි කියලා. එතකොට අර සංවාදාත්මක භාෂා රටාව මෙතන මේ උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවෙත් අපට පැහැදිලිව දකින්නට ලැබෙනවා. සංවාදාත්මක භාෂාවක් යොදාගෙන තියෙනවා අර ජීව ගුණය ආරක්ෂා කරගන්නට කතාවේ තියෙන සජීවී බව රැකගන්නට. ධර්මසේන හිමියන්ගේ කතාවල දක්නට ලැබෙන්නේ මනුෂ්‍යත්වයේ පිළිබඳ සානුකම්පිත දෘෂ්ටියකි. මනුෂ්‍යත්වයේ පිළිබඳ අනුකම්පා සහගත දෘෂ්ටියක් තමයි අපට දකින්නට ලැබෙන්නේ. හැම චරිතයක්ම මේ 100% යහපත් 100% අයහපත් විදිහට උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ නැහැ. හැම චරිතයකම ಗುಣ අගුණ මේ දෙපැත්තම තියෙනවා. දැන් මේ කතාවට පාදක වෙන උග්ගසේනයන්ගේ චරිතයේ යහපත් ගති ලක්ෂණ වගේම එක්තරා විදිහකින් අයහපත් ඒ කියන්නේ අනුවන විදිහට හැසිරෙන ස්වභාවයකුත් මේ උග්ගසේනගේ චරිතය අපිට දකින්නට ලැබෙනවා. ඒ කියන්නේ හැම චරිතයක් දෙසම මානුෂීය විදිහට බලලා මිනිස්සෙක් විදිහට මිනිස්සෙක් හැටියට බලලා ඒ චරිත ඉදිරිපත් කිරීමක් අපිට දකින්නට ලැබෙනවා. අනුකම්පා සහගත දෘෂ්ටි කෝණයක් තමයි හැම චරිතයක් කෙරෙහිම හෙලන්නේ. එතකොට අපිට මේ උග්ගසේනයන්ගේ චරිතය පිළිබඳව විමසද්දී වුණත් අපිට එහෙම හිතෙනවා. ඒ වගේම අවසානයේදී නටක විද්දත් තරුණියගේ චරිතය පිළිබඳව වුණත් අපිට එක්තරා විදිහකින් පැහැදීමක් ඇති වෙනවා. මොකද මේ කතාවේ අවසානයේට නටක විද්දත් තරුණියක් ශාසනයේ සම්බුද්ධ ශාසනයෙහි මහාන වූ බව පැහැදිලි කරලා තියෙනවා. එතකොට දැන් කතාව ඔබට තවමත් පැහැදිලි නැති නිසා ඔබට මේ කියන කතාව තේරෙන්නේ නැහැ. කවුද මේ උග්ගසේන කවුද මේ නටක විද්දත් තරුණිය මේ පිළිබඳව. නමුත් කතාව අවසානයේදී අපට මේ පැහැදිලි වෙනවා උග්ගසේන සහ මේ නටක විද්දත් තරුණිය කියන මේ දෙදෙනාම අවසානයේදී රහත් ඵලය එහෙම නැත්නම් අරහත් ඵලය ලබා ගන්න. ඒ වගේම චරිත නිරූපණයේදී හාස්‍යය උපහාසය මෙන්ම අනුකම්පාවද පෙරදරි කොට චරිත තුල ඇති සැබෑ ගති ලක්ෂණ පාඨකයාට වටහා දීමට සමත් වෙති. චරිත නිරූපණයේදී එක්තරා විදිහකට හාස්‍ය උපදින විදිහට උපහාසය ගෙන දෙන විදිහට චරිත නිරූපණය කරලා තියෙනවා. දැන් මේ උග්ගසේන උනත් නටක විද්දත් තරුණියව දුටු මතින් ඒ කියන්නේ දැකපු හැටියෙම නටක විද්දත් තරුණිය කෙරෙහි බලවත් ප්‍රේමයක් ඇති කරගෙන කන්නේත් නැතුව බොන්නේත් නැතුව මේ නටක විද්දත් තරුණියවම පතාගෙන ඇඳට නැගිලා ඉන්නවා. එතකොට එතන එක්තරා විදිහකින් උපහාසයකුත් හාස්‍යයකුත් මේ දෙකම තියෙනවා. හරිද? ඊට පස්සේ දැන් උග්ගසේන සිටු පුත්‍රයෙක්. නමුත් උග්ගසේන සිටු පුත්‍රයා නටක විද්වතුන් වෙත ගිහිල්ලා අවසානයේදී අන්ත අසරණ භාවයටපත් වෙනවා. එතකොට ඒක එක්තරා විදිහක උපහාසයක්. හරිද? ඒ වගේම අනුකම්පාවක් තියෙනවා එක්තරා විදිහකින්. උග්ගසේන උත්සාහ කරනවා Taman වැටුණු වලෙන් ගොඩ එන්නට. එතකොට අනුකම්පාවක් තියෙනවා. එතකොට මේ වගේ අර චරිත ඉදිරිපත් කරද්දී රසවත් ආකාරයෙන් චරිතය ඉදිරිපත් කරන්නට උන්වහන්සේ කටයුතු කරලා තියෙනවා. සද්ධර්ම රත්නාවලී අන්තර්ගත වන කතාවස්තු තුල දැකිය හැකි ලක්ෂණ කීපයක් තියෙනවා. උදාහරණයක් හැටියට ජාතක කතාවක් ඉදිරිපත් කරන කිසියම් වූ රටාවක් තියෙනවනේ. ජාතක කතාවක නිදාන කතාව, ඒ වගේම ඊට පස්සේ අතීත කතාව, ඊට පස්සේ පූර්වාපර සංදි ගැලපීමේවත් සමෝදානය, ජාතක කතාවක තියෙන ආකෘතිමය ලක්ෂණනේ. ඒතර මේ සද්ධර්ම රත්නාවලියේ හැම කතාවක්ම ඉදිරිපත් කරලා තියෙන යම්කිසි ආකෘතියක් තියෙනවා. ඒ තමයි හැම කතාවක්ම ආරම්භයේදී එම කතාව ඉදිරිපත් කරන්නට මූලික වෙච්ච කරුණ තේමාව ඉදිරිපත් කිරීමක් කරනවා. ඊට පස්සේ කතාව ඉදිරිපත් කරනවා. අවසානයේදී ධර්ම දේශනාවක් ඉදිරිපත් කරනවා. දහම් පණිවිඩයක් ලබා දෙනවා. ඒ වගේම ඊටත් පස්සේ සමහරක් කතාවල අතීත කතාවත් ඉදිරිපත් කරනවා. එතකොට මේ කියන උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුවේ ඔය කියන සියලු ලක්ෂණ ඇතුළත් වෙනවා. හරිද? කතාව ආරම්භ කිරීමට පෙර එම කතාව ඉදිරිපත් කරන්නට හේතු වෙච්ච මූලික තේමාව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ කතාව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ ආ කතාව අවසානයේ ධර්මසේන හිමියන් විසින් දහම් පණිවිඩයක් ආදර්ශමත් දහම් පණිවිඩයක් ලබා දෙනවා.
ඊට පස්සේ අවසානයේදී සමහරක් කතා වස්තුන් වල එම කතාවට පාදක වෙච්ච අතීත කතාවත් ඉදිරිපත් කරනවා. ඔන්න ඔය කියන ලක්ෂණ ටික අපට දකින්නට ලැබෙනවා මේ කතාවේ. සද්ධර්ම රත්නාවලියේ එන ඔන්න ඊට පස්සේ ඔයගොල්ලෝ විශේෂයෙන්ම ඉරි ගහ ගන්නට ඕනේ මෙන්න මේ සද්ධර්ම රත්නාවලියේ එන 256 වෙනි කතා වස්තුව තමයි උග්ගසේන නම් සිටු පුත්තුගේ වස්තුව. කතාව අවසානයේ ඒ ඇසුරෙන් ලබා දෙන පණිවිඩය වන්නේ මේ සිත තබා අනුන්ට හෙලා පිරිහෙලා කීමෙන් දුරු විය යුතු යන්නයි. ඒ කියන්නේ සිතින්වත් අන් අයව හෙලා දැකීමෙන් පහත් කොට සැලකීමෙන් දුරු වෙන්නට ඕන කියන එකයි. හරිද? සිතින්වත් මේ සිත තබා කියන්නේ ඒකයි. සිතකින්වත් අන් අයව හෙලා දැකීමෙන් පහත් කොට සැලකීමෙන් දුරු විය යුතුයි කියන එක තමයි අපට ලබා දෙන සමාජමය පණිවිඩය. ලබා දෙන සමාජමය පණිවිඩය මේ කතාව අවසානයේ. අන් අයව හෙලා දැකීමෙන් පහත් කොට සැලකීමෙන් දුරු වෙන්නට ඕන අය කියන දේ. ඒ වගේම එහි අතීත කතාව වන්නේ බරණැස් නුවර වැසියන් කාශ්‍යප බුදුරදුන්ට රන්දාගැබක් ඉදි කරන අවස්ථාවේ වූ සිද්ධියකි. කතාව පැහැදිලි කරනකොට ඔබට මේ අතීත කතාව මොකක්ද කියන එක පැහැදිලි වෙයි. එතකොට මේ මොනවාද උග්ගසේන නම් සිටුපුත්තුගේ වස්තුවේ අතීත කතාවකුත් මෙහි ඇතුළත් වෙනවා. එතකොට තව දෙයක් විශේෂයෙන් ඔබට පැහැදිලි කරන්නට ඕනේ. ඒ තමයි මේ සද්ධර්ම රත්නාවලිය නම් වූ මේ කෘතියේ ඇතුළත් වෙන්නේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ. කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි අවදියේ සිදුවෙච්ච සිදුවීම් තමයි මේ සද්ධර්ම රත්නාවලිය කෘතියට පාදක වෙන්නේ. සද්ධර්ම රත්නාවලිය නම් වූ මෙම කෘතියට පාදක වෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු ජීවමානව සිටි අවදියේ සිදුවෙච්ච කතාවස්තු. එතකොට මේ හැම කතාවකම බුදුරජාණන් වහන්සේගේ චරිතය අපට දකින්නට ලැබෙනවා. මොකද මේ හැම කතාවකටම අදාළ වෙච්ච යම්කිසි ගාථාවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඒතර මේ ගාථාව මූලික කරගෙන මේ ධම්මපදට්ට කතා නිර්මාණය වෙන්නේ. එතකොට එම ධම්මපදට්ට කතා අනුසාරයෙන් සද්ධර්ම රත්නාවලිය රචනා වෙන්නේ. ඒ හේතුව නිසා මේ සෑම කතා වස්තුවකම පාහේ බුදුරජාණන් වහන්සේගේ චරිතය අපට දකින්නට ලැබෙනවා. පැහැදිලි. ඒ වගේම බුද්ධ කාලීනව සිදුවෙච්ච සිදුවීම් තමයි මේ හැම කතාවකම පාහේ අපට දකින්නට ලැබෙන්නේ. අනිත් කරුණ තමයි මේ සද්ධර්ම රත්නාවලිය කියන වචනය නේ ඒ ග්‍රන්ථ නාමය. සද්ධර්ම රත්නාවලිය නම් වූ ග්‍රන්ථ නාමය. මේ ග්‍රන්ථ නාමයේ අර්ථය කුමක්ද? සද්ධර්ම රත්න ආවලිය. සද්ධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති රත්න කියලා කියන්නේ මණික් කැට. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති මණික් කැට අමුණන ලද මාලය. මොකද කතා වස්තුන් එකිනෙක අමුණන ලද බවක් අපිට දකින්නට ලැබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ නැමැති මණික් කැට අමුණන ලද මාලය කියන අදහස තමයි මේ සද්ධර්ම රත්නාවලිය කියන ග්‍රන්ථයේ නාමයේ තේරුම. සද්ධර්ම රත්නාවලිය නම් වූ ග්‍රන්ථ නාමයේ තේරුම ඒකයි. ඒ වගේම ධර්මසේන නාහිමිපාණන් වහන්සේ කෙබඳු යතිවරයාණන් වහන්සේ නමක්ද? සද්ධර්ම රත්නාවලිය කෘතිය පරිශීලනය කරනකොට අපිට පැහැදිලි වෙනවා මේ කතාවස්තු වල තියෙන රසය, ඒ වගේම කතා ඉදිරිපත් කළ තියෙන ආකාරය, ඒ වගේම සාමාන්‍ය එදිනෙදා ගැමි ජන ජීවිතයට සමීපව යොදාගෙන තියෙන උදාහරණ, උපහැරණ, පිරුළු මේ සියල්ල එක්ක අපිට සලකන්නට පුළුවන් ධර්මසේන හිමියන් කියලා කියන්නේ බොහෝම සමාජය සමග ගැටෙමින්, සමාජය සමග උරෙනුර ගැටෙමින් වැඩ වාසය කරපු හිමිපාණන් වහන්සේ නමක් හැටියට සමාජයෙන් වියුක්ත වෙලා හුදෙකලාව වාසය කරපු ස්වාමින් වහන්සේ නමක් නෙවෙයි, ගැමි ජන සමාජය සමග උරෙනුර ගැටෙමින් වැඩ වාසය කරපු ස්වාමින් වහන්සේ නමක් හැටියට අපිට ධර්මසේන හිමියන්ව හඳුනා ගන්නට පුළුවන් මේ සද්ධර්ම රත්නාවලියේ කෘතියේ තියෙන කතාන්දර රචනා කරලා තියෙන විලාසය අනුව. ඒ වගේම ධර්මසේන නාහිමිපාණන් වහන්සේ කියලා කියන්නේ බොහොම අපි කියන්නේ බොහොම එක්තරා විදිහකින් බොහොම මේ කියන්නේ ධර්ම කරුණු පවා සිත් ගන්නාසුළු විදිහට ඉදිරිපත් කරලා තියෙන ආකාරයෙන් අපිට කියන්න පුළුවන් උන්වහන්සේ බොහොම මේ විනෝදශීලී. ඒ කියන්නේ මෙතන විනෝදශීලී කියන වචනය මම පාවිච්චි කරේ අර මේ උන්වහන්සේගේ තියෙන සීලයට අගෞරවයක් කිරීමට නෙමෙයි. උන්වහන්සේ එක්තරා විදිහකින් බොහොම මේ සුහදශීලී බවින් යුතු ස්වාමින් වහන්සේ නමක් හැටියට අපට හිතන්නට පුළුවන්. මොකද හාස්‍ය, උපහාසය මේ හරහාත්
ගොඩක් වෙලාවට දහම් කරුණු උන්වහන්සේ ඉදිරිපත් කරන්නට උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ ගොඩක් හාස්‍ය රසයෙන් ඒ වගේම උන්වහන්සේ බොහොම විනෝදශීලීව බොහොම කියන්නේ අපි කියනවා උන්වහන්සේ එක්තරා විදිහකින් සාමාන්‍ය ජනතාව සමග වුණත් බොහොම හිත මිත්‍රව වැඩ වාසය කරපු ස්වාමින් වහන්සේ නමක් හැටියට අපට සලකන්නට පුළුවන්. මොකද හේතුව අර කතා වස්තුන් වල අපට නිරන්තරයෙන් අර හාස්‍ය උපහාසය අපට දකින්නට ලැබෙනවා. ඒකත් විශේෂයෙන්ම මෙහි මතක තබා ගත යුතු දෙයක්. හොඳයි මං හිතනවා අපි මේ කතා කරපු හැඳින්වීම ඕගලන්ට අද දවසේ පැහැදිලි වෙන්නට ඇති කියලා.